අද රෑ 8 සිට සමුදා උදේ 5 වන තෙක් රටටම ඇඳිරි නීතිය. ආණ්ඩුව වෙහෙසෙන්නේ කොරෝනා මර්ධනයට මිස ඡන්දයට නෙවෙයි. කැබිනට් ප්‍රකාශක කියයි. ප්‍රේක්ෂක නිදහසේ ප්‍රතිඵලයෙන් රූපවාහිනී මහගෙදර යලි ප්‍රමුඛම තැනට. යුක්තිය හා සාධාරණය ඉල්ලා කඩා හැලුණු කටුවා පිටියේ කඳුළු. කොරෝනාවෙන් පීඩාවටපත් කලාකරුවන්ට අතහිත දෙන මනුෂ්‍යත්වයේ සත්කාරයට අගමැතිගෙන් රුපියල් මිලියන 10ක්. ඊයේ හමුනාගත් 30 අතරේ නාවික හමුදාවේ 22ක්. අද වන විට කොරෝනා රෝගීන් ගණන 649යි. ඊයේ ඉර්ෆාන් ખાન, අද රිෂි කපූර් ජීවන රංගමඩලට සමුදෙයි. හොලිවුඩයේම ශෝකයෙන් වෙලේ. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. රජය විසින් ලබා දෙන උපදෙස් පිළිපදමින් අපි නිවසට ගිය සිටිමු. අපේ යුතුයකම ඉටු කරමු. ජාතියේ මහා රැකවරණකින් පිළිබඳ උත්තමාචාර්ය විල් අධිමන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන්. අද රාත්‍රී 8 සිට මැයි 4 වෙනි සඳුදා උදෑසන 5 දක්වා දෙවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ දිනේ සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 42365 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 10982ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම යන දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද පෙරවරු 5ට ඉවත් කෙරුණා. ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8ට පැනවෙන ඇඳිරි නීතිය මැයි මාස 4 වෙනිදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළේ. ඒ අනුව අද රාත්‍රී 8 සිට මැයි 4 වෙනිදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. දිස්ත්‍රික් අතර ගමනාගමනය, රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා. කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන ජනතාවට ඒ සඳහා අවසරය හිමි වන බවයි රජය නිවේදනය කර ඇත්තේ. අද දිනේ වනතෙක් වළංගු වන පරිදි රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ලබා දුන් ඇඳිරි නීති බලපත්‍රවල වළංගු කාලය ලබන මාස 31 වෙනිදා තෙක් දීර්ඝ කර තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. සෙසු අත්‍යවශ්‍යම කටයුතු සඳහා අවශ්‍ය ඇඳිරි නීති බලපත්‍ර ජනතාව පොලිස් ස්ථානවලින් ලබා ගත යුතු වනවා. මේ අතර ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් නීතිය රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. සුගිය දින කීපේ ඇඳිරි නීතිය දහවල් කාලේ ක්‍රියාත්මක වුණේ නැහැ බොහෝ ප්‍රදේශවල. අද රාත්‍රී 8 සිට සඳුදා අලුයම 5 දක්වා කාලය තුල ශ්‍රී ලංකාව පුරාම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ ඇඳිරි නීති කාලය තුල ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ ඇඳිරි නීති බලපත්‍රයක් පොලිස් ස්ථානයකින් ලබා ගන්නා අයට පමණයි. අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ සෞඛ්‍ය ඒ වගේම වෙනත් අත්‍යවශ්‍ය සේවා මාධ්‍ය මෙවැනි ක්ෂේත්‍රවල අයට සුපුරුදු පරිදි තමුන්ගේ සේවා හැඳුනුම්පත භාවිතා කිරීමෙන් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. රජය සෞඛ්‍යාංශ සහ ත්‍රිවිධ හමුදාව වෙහෙසෙන්නේ කොරෝනා අර්බුදයෙන් මිදීමට මිස රජ ඉලක්කය මැතිවරණයක් නොවන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීන දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ වසංගතේ නිම වෙනවා කියලා කියන්නේ මේ සුව කරන එන්නතක් සොයා ගන්නා තෙක් රෝගිය පිළිබඳ ප්‍රශ්නයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ආකාරයට තව අවුරුදු 1කමාරක් විතර යයි. පසුගිය රජයේ තියෙන සමය කාලේ එතුමන්ලා පිළිගත යුතු වෙනවා වර්ෂයකට ඩෙන්ගු වසංගතය නිසා 500 ගාණක් 600 ගාණක් 100 ගණනක් මැරෙද්දි තමයි ලංකාවේ සියලුම මැතිවරණ පැවැත්වුණේ. ඉතින් මේ පිළිබඳ මැතිවරණය ගැන තීන්දුව ගත යුත්තේ මැතිවරණ කොමිසම විසින්. කැබිනට් මණ්ඩලයටවත් ජනාධිපතිතුමාටත් පුද්ගලිකව ප්‍රකාශ කරන්න බෑ. විපක්ෂය කියලා තියෙනවා මලකඳන් ඌඩින් මැතිවරණේ තියන්නේ යන එකයි අපේ උවමනාව කියලා. රජයේ මුළු උවමනාවම මේ උදේ ඉඳන් දවල් රෑ කැබිනට් මණ්ඩල රැස් වෙන මේ ඔක්කොම කරන්නේ
මේ රෝගයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානියට ජර්මනියට ප්‍රංශයට ඉතාලියට ස්පාඤ්ඤයට වෙච්ච එක ලංකාවට නොවි බේර ගැනීම සඳහා තමයි මේ සියලු දේ කරන්නේ. මලමිනී මතින් මේ ඡන්දෙ තිබීම ගැන එතුමාගේ පියාගෙන් තමයි අසා දැනගත යුතු වෙන්නේ. 1989 මේ තරුණයෝ 10 ගානක් මරලා මේ මිනි වැටවල් වල ගහලා ටයර් සෑයවල මිනි 10 ගානක් පිලිස්සෙද්දි මලමිනී මතින් ජනාධිපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වී කොරෝනා සම්බන්ධයෙන් මේ වනතෙක් වාර්තා වී ඇති සියලු තත්ත්වයන් හා සිදු කළ මෙහෙයුම් පිළිබඳ බුද්ධි තොරතුරු ඉදිරිපත් කිරීමට රජය සූදානම්ව සිටිනවා. බුද්ධි ප්‍රධානීන් එම තොරතුරු හෙළි කරන මාධ්‍ය හමුව සෙනසුරාදා පැවැත්වීමට නියමිත බවද කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. මේ අතර පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ අවශ්‍යතාවක් නැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව වැඩ කරන්න අපිට පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. විසුරු හැරොත් පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියලා. ඒක මැරිලා ඉවරයි. කතානායක ඉවත් වෙලා කොමිටි සියල්ල අවශ්‍ය වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුව පමණයි තියෙන්නේ. ඒ විසුරු පාර්ලිමේන්තුව නැවත ගඳවන්න බෑ. පුළුවන් එකම අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අතිගරු ජනාධිපතිතුමාට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්න කැඳවන්න පුළුවන්. ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා මට එවැනි අවශ්‍යතාවයක් නැත්තෙම නැහැ කියලා. ඒක බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේ පරණ පාර්ලිමේන්තුව රටට කරපු විපත ගැන අබමල් රේණුවක අවබෝධයක් තියෙන කෙනෙක් මේ පාර්ලිමේන්තුව කැඳවන්න කියනවා. ඒ පාර්ලිමේන්තුව තියෙනකොට කියනවා අහවල් දවසේ අහවල් වෙලාවට සහරාන අහවල් තැනට ගහනවා කියලා. පාර්ලිමේන්තුවේ මැතිවරු ඔක්කොම දැනගෙන ඉන්නවා. රජයේ අංශය දැනගෙන ඉන්නවා. එතකොට ඒ මනුස්ස ජීවිත 277ක් බේරගන්න බැරි වෙච්ච පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ මොකටද? ලොව සෙසු රටවල් හා සැසඳීමේදී කොරෝනා වෛරසයේ පාලනය අතින් ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතරණ මහතා පෙන්වා දුන්නා. ඉතාම හොඳ පාලන ක්‍රමවේදයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. රෝගියා හඳුනා ගැනීම, ඔහුගේ හිතවත්ම ඥාතීන් සහ මිතුරන් හඳුනා ගැනීම සහ තුන්වැනි වටේ අදාළ මිත්‍රයින්, අදාළ නෑදෑයින්ගෙන් සහ මිතුරන්ගේ ඔවුන්ගේ මිතුරන් සහ ඥාතීන් හඳුනා ගැනීම කියන වට තුනකටම පළවෙනි පැය 24 තුළදී ප්‍රවිෂ්ඨ වීමට රාජ්‍ය බුද්ධි අංශ සහ ආරක්ෂක හමුදාවන් සමත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ විශිෂ්ට ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය වෙලා තිබෙනවා. ඒ නිසා සෑම ස්ථානයකදීම අපි සඳහන් කළ බණ්ඩාරනායකපුර, සුදුවැල්ල වගේම නාවික හමුදාව ඇතුළු ස්ථාන තුනෙහි වගේම අපේ රටේ හඳුනාගත්තු සියලුම රෝගීන්ට හා සම්බන්ධ සියලුම ඔවුන්ගේ අදාළ කන්ටැක්ට්ස් එහෙම නැත්නම් ඔවුන්ගේ පාර්ශ්වකරුවන් ශනිකව හඳුනා ගන්නට රජයට හැකියාව ලැබුණා. ඒක තමයි අපේ රෝගය පාලනය කිරීමේ විශිෂ්ටතම ලක්ෂණය හැටියට පුද්ගලයන් දසලක්ෂයකට රටවල් 195ක් අතරින් ලංකාව සිටින්නේ 163 වන ස්ථානයේ රෝගීන් සංඛ්‍යාව සැලකීමේදී ඒක ඉතාම හොඳ තත්ත්වයක්. අපි පහතින් සිටින්නේ 153 වන ස්ථානයේ මරණ සැලකීමේදී සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය සම්පන්න දිවි පෙරතකට හුරු වීමෙන් එම වෛරසය සමග අපිට අපේ සටන ජය ගන්නට පුළුවන් වෙයි. ප්‍රේක්ෂක නිදහසේ ප්‍රතිඵලයෙන් ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛම තැනකට පත්ව තිබෙනවා. වසර ගණනාවක් පුරා රූපවාහිනී නාලිකා අතරින් අංක 1 රැඳී සිටි ස්වාධීන රූපවාහිනිය 2016 වසරෙන් පසුව ශ්‍රේණිගත කිරීම වලින් පහළ තැනකට ඇද වැටුණා. ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් අතරින් සහ ජනතාවාදී මාධ්‍ය කලාවක් තුළින් ප්‍රමුඛයා වී සිටි ස්වාධීන රූපවාහිනිය නැවත ඉහළම තැනකට ඔසවා තැබීමට වර්තමානයේ වන විට හැකියාව ලැබී තිබෙනවා. වත්මන් සභාපති සුදත් රෝහණ මහතාගේ මඟ පෙන්වීම යටතේ ප්‍රේක්ෂක නිදහස තේමා කරගනිමින් ආරම්භී නව ආරක මාධ්‍ය කලාවත් සමග LMRB සමීක්ෂණ වාර්තාවලට අනුව ප්‍රමුඛ ස්ථානයකට ඒමට මෙවන විට ස්වාධීන රූපවාහිනියට යලි හැකියාව ලැබී තිබෙනවා. ප්‍රේක්ෂකයන් උදෙසා ජනතාවාදී ගමන් මඟ ඊට හේතුවයි. ගුණාත්මක ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා සති අග හඳුන්වා දුන් තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යද මෙවන විට YouTube හරහා ප්‍රමුඛ ස්ථානයකට පැමිණ තිබෙනවා. ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛ ස්ථානයකට ගෙන ඒමට උරුදුන් සුවහසක් සහෘද ප්‍රේක්ෂකයන්ට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙසේ ආචාර්ය පුද කර සිටිනවා. ඔබේ පවුලේ නාලිකාව ලෙස රූපවාහිනී මහගෙදර ප්‍රේක්ෂක නිදහස තවත් පුළුල් කරමින් ඉදිරියේදී නව ආරකින් සහ නව්‍ය වූ වැඩසටහන් රසක් ඔබට දායාද කිරීමට සූදානම්.
ස්වාධීන රූපවාහිනී නමින් පාස්කු ප්‍රහාරය පසුපස සිටින පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම යුක්තිය හා සාධාරණ ඉටුවීම බව කතෝලික පියතුමන් සහ පාස්කු ප්‍රහාරයට ගොදුරුවන්ගේ ඥාතීන් පවසනවා. මීගමුව කටුවපිටිය පුංචි පල්ලියේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණා. මේ සිද්ධිය සිද්ධ වෙලා දවසක් ගත වෙද්දී සිද්ධාස්ථානයේ ඉදිරිපිට මා මුණ ගැහුණා පුජ්‍යලයක. මේ පුජ්‍යලයා විනාඩි කිහිපයයි මාත් එක්ක කතා කළේ. ඔහු නමින් ප්‍රොෆෙසර් රෝහන් ගුණරත්න. ඒ වෙලාවේ ඔහු කිව්වා ෆාදර් දැනගෙන හිටියද කවුරුරි ෆාදර් කිව්වද මෙවැනි සිද්ධවීමක් සිද්ධ වෙන්න තියෙනවා. මම කිව්වා නැහැ කියලා. පසු කාලෙක ඔහු එක්තරා සම්මන්ත්‍රණයක අප රටේ ප්‍රධාන පෙළේ නායකින් ඉදිරියේ තබාගෙන ඉතා පැහැදිලිව ඔහු ප්‍රකාශ කළා මේ සිදුවීමේ පසුබිම. මේ බෝම්බ ප්‍රහාරයේ අරමුණ මොකක්ද? ඒ වගේම මේ ප්‍රහාරය සිදු කරන්නට උදව් වුණේ කවුද? කවුද මේක පිටුපස හිටියේ? අපරාධයක් නිසා අනිවාර්යයෙන්ම ඒ අයව නීතිය ඉදිරියට ගෙනීම තමයි සාධාරණත්වයේ සහ යුක්තිය කියලා කියන්නේ. මේ ප්‍රහාරය පිළිබඳව බුද්ධ්‍යංශවල තොරතුරු කලින් දැනුවත් ඉඳලා ඒ වළක්වා ගන්නට ක්‍රියා නොකළා නම් ඇයි එහෙම වුනේ? කවුද ඒකට වල් කියන්නට ඕනේ කියන එක පිළිබඳව රටට එළිදරව් වෙන්නට ඕනේ. මේක යට යන්නට නොදී යුක්තිය අපිට අවශ්‍යයි, සාධාරණත්වය අපිට අවශ්‍යයි කියන හඬ අපි ගේන්නට ඕන කියලා විශේෂයෙන්ම කතෝලික පියතුමන්ලා සහ ජනතාව හැටියට. එදා ඒ පාස්කු දවසේ කඩුව ගෙද්දවස් නැතුනේ මගේ අයියයි ලොකු දුවයි පුතයි නංගි දුවලා දෙන්නයි පුතයි. ඒ පාස්කු ප්‍රහාරය සිදු වෙලා අදට අවුරුද්දකුත් ගත වුණා. මේකේ සීලුම් තොරතුරු දවසින් දවස අල්ලගෙන මාධ්‍යයේ ටික පෙන්නනවා. නමුත් මේකේ සීලු තොරතුරු මට හිතෙනවා දවසින් දවස සංගීතයකට ලක් වෙනවද කියලා. මගේ දරුවෝ දෙන්න තමයි කොච්චිකඩේ පල්ලියේ බෝම්බෙන් මගේ දුවේ පුතා ඒ ලෙවල් කරන්න හිටියේ. උදේම නැගිටලා අපි බෞද්ධ වුණා. අම්මට කියවා මල්ලිගේ මගේ භාරයක් වෙලා කොච්චිකඩේ පල්ලියට භාරයක් වෙලා එන්නම් කියලා. බෞද්ධ අපේ විතරක් නෙමෙයි කොච්චිකඩේ දේවස්ථානය මුළු රටේම ජනතාවගේ දේවස්ථානය. අම්මා කෙනෙක් හැටියට දිනදක් හැටියට මට තිබිච්ච වර්තමානයේ අනාගතයේ දෙකම නැති වෙලා තියෙනවා. මට තියෙන්නේ අතීතයක් විතරයි. මම වගේ අම්මල බිරින්දෑවලු එදා තව ගොඩක් බිහුණා. එදායි ප්‍රහාරය වළක්වා ගන්න තිබිච්ච අවස්ථාවක් ඒකෙන්ම කරේ නැහැ. ඒ ගැන බොහොම වේදනයි. රටේ වත්මන් තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින කලාකරුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. පීඩාවට පත් කලාකරුවන්ට සහන සැලසීම සඳහා ඉදිරිපත්ව සිටින ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරයේ වැඩසටහනට අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් රුපියල් මිලියන 10ක මුදලක් පරිත්‍යාග කෙරුණා. කලාකරුවන් ක්ෂේත්‍රය තුළ රඳවා ගැනීමත් දිරිගැන්වීමත් අරමුණු කර ගනිමින් ඔවුන්ට සහන ලබා දීමේ වැඩපිළිවෙලක් මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කර ඇත්තේ එහි නීති ප්‍රතිපාදනවලට අනුවයි. ඒ යටතේ ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරයට රුපියල් මිලියන 10ක මුදලක් ප්‍රදානය කෙරුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා වෙත එම මුදල විජේරාමනිල නිවසේදී ප්‍රදානය කෙරුණා. එම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතාද සහභාගී වූ අතර මෙම කටයුත්ත සම්බන්ධීකරණය කළේ බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතායි. අපේ ජීවිත අරගෙන යන්න COVID-19 කියන මාරාන්තික වසංගතයට හැකියාව ලැබුණා. අපි අදත් සූදානම් වන්නේ මේ වසංගතය හමුවේ අපේ රටේ තවත් තොරතුරු ඔබත් එක්ක මුලින්ම බෙදා ගන්න. ඊයේ දවසේදී අපේ රටෙන් COVID-19 ආසාදිතයන් 30 දෙනෙක් වාර්තා වුණා.
ඔවුන් අතරින් 22 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් බව තමයි තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණේ. ඔවුන්ගෙනුත් 20 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරෙන් හඳුනාගත්තා. ඉන් 2 දෙනෙක් නිවාඩු ලබා නිවෙස් බලා ගියපු නාවික සෙබළුන් බවත් තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණා. මේ අතරේ යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා යාපනයේ පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පාවිච්චි කරන බවට ඇතමුන් කරන ප්‍රකාශ ඉතාමත්ම අසත්‍යයි කියලා. අපි දන්නේ නැහැ කවුරු කුමන අරමුණකින් මෙවැනි අසත්‍ය ප්‍රචාර කරනවද කියලා. හැබැයි මේ එවැනි දේවල් කරන වෙලාවක් නොවන බව නම් අපි කියන්නට කැමතියි. ඒ වගේම සමාජය තුල මේ COVID-19 වෛරසය පැතිර යාම වළක්වා ගැනීමට හැකි සෑම පියවරක්ම අනුගමනය කරනවා කියලත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ඒ සියලු දේ සමග අදත් අපි සූදානම් අපේ රටේ තවත් තොරතුරු අලුත් තොරතුරු මෙලෙසින් දකින්න. කොරෝනා වෛරසය ආසාදනීය වූ පුද්ගලයන් 507 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. 187 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 139ක්. වසංගත රෝග විද්‍යාංශය අද දහවල් නිකුත් කළ නිවේදනයට අනුව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 157ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 65 දෙනෙකුද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 47 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 41 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කුරුණෑගලින් වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 23ක්. යාපනයෙන් රෝගීන් 16ක් සහ මහනුවරින් රෝගීන් 15 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදනීය වූ පුද්ගලයන් 30 දෙනෙකු සොයාගත් අතර 22 දෙනෙකු නාවික හමුදා සෙබළුන්. ඉන් 20 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයෙන් සොයාගත් අතර අනෙකුත් සෙබළුන් දෙදෙනා නිවාඩු ලබා නිවෙස් වලට ගොස් සිටියේදී හඳුනා ගැනුණා. කොරෝනා මර්ධන වැඩපිළිවෙලේදී ආරක්ෂක අංශ රෝගීන් කළමනාකරණය කිරීමේදී කළ කැපකිරීම හේතුවෙන් රට මෙතරම් සුරක්ෂිත වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. කෙසේ වුවද මේ වන විට එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සමත් ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ලෝකයේ බොහෝ රටවල් වල පළවෙනි රෝගියා වාර්තා වෙලා මාස 3ක් යනකොට දහස් ගණනින් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම රෝගීන් සිය ගණනින් දහස් ගණනින් මේ යන පටන් අරගෙන තියෙනවා. නමුත් අපේ රටේ ඉතාමත් හොඳින් නිරෝධායනය කරලා රෝගීන්ව හොඳින් කළමනාකරණය කරගත්ත හින්දා තමයි අපේ රට මේ තරම් ආරක්ෂා වෙලා තියෙන්නේ. දැන් මෙහිදී අපේ හමුදාවේ විරුවන් හමුදා නායකත්වය රෝගීන් කළමනාකරණය කිරීමේදී නිරෝධායන කටයුතු වලදී ඉතාමත් බරපතල විදිහට කැපවීමක් කරා. ඒ නිසා තමයි මේ රට මේ තරම් සුරක්ෂිත වෙලා තියෙන්නේ. මේ අතර සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමට රජයට සියලු සහයෝගය ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ රට හැමදාම වහගෙන ඉන්න බෑ. අපි දන්නවා ඔය පුද්ගලයෝ ඔය කොච්චර ඇවිල්ලා කිව්වත් ඔවුන්ට ඕනි මේ රට වහලා තබා ගන්න. පුළුවන් තරම් මේ කොරෝනා වලින් මේ රට විනාශ වෙනවා දකින්න. මොකද තමුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපිට අවශ්‍ය නැවතත් මේ රට තුල සාමාන්‍ය ජන ජීවිතය නැවත ඇති කළ යුතුයි. ඉතින් මේවා කරන්න නම් අපි විද්‍යාත්මක පදනමක් මත පදනම් වෙලා එක් කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඕනේ. මේ හිම්මෙන් එන එක් දේශපාලන හෙන්චයියන් සහ පෞද්ගලික අරමුණු කරගත් පුද්ගලයන්ගේ දේවල් වලට උත්තර දීදී ඒවට කාලය නාස්ති කර ඉන්න වෙලාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නැහැ. ඒ සඳහා අපේ සහයෝගය අපි රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට කොන්දේසි විරහිතව ලබා දෙනවා. කොළඹ නාරල්හිම්පිට ප්‍රදේශයේ සහ දාබරේ මාවතේ සේවය කළ නගර සභා කම්කරුවන් 100 දෙනෙකු අද දිනේත් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. ඊයේ දිනේ සිදු කළ පරීක්ෂණවලදී එම ප්‍රදේශයේ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුණා. භාවිතයට ගන්නා මුඛ ආවරණ අදාළ පුද්ගලයන් විසින්ම විනාශ කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංවිධානයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා. නමුත් අපි ශේෂ්ත්‍රයේ දකිනවා මේ පළඳින මාස්ක් අක්‍රමවත් විදිහට බැහැරලනවා සහ ඊට අමතරව නොදිරණ ද්‍රව්‍ය වලින් සකසා ගන්නා ලද මුහුණු ආවරණත් ආශියක් භාවිතා කරනවා. ඒ නිසා අපි මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලනවා අමුන් භාවිතා කරන මුහුණු ආවරණය හොඳින් බැහැරලීමට හැකි පරිදි සුදුසු ක්‍රමවේදයක් සකසා ගන්න පුළුවන් නම් ගින්දරේ පුලුස්සා දමන්න. එහෙම නැත්නම් මේ මාස්ක් එක වෙන කෙනෙකුට නිරාවරණය නොවන පරිදි විනාශ කරන තෙක් වසා තබන්න පුළුවන් වාජනයකට දාලා බහා තබන්න කියලා ඉල්ලනවා. ඒ වගේම නොදිරණ ද්‍රව්‍ය වලින් මාස්ක් හදාගන්න එක සම්පූර්ණයෙන් නවත්තලා දාන්න කියලා ඉල්ලනවා. විශාල පරිසර හානියක් සිදු වෙමින් තියෙනවා. ඒ වගේම වසංගත තත්ත්වයක් පාලනය කිරීම සඳහා මාස්ක් නිසියාකාරව බැහැරලන්නේ නැත්නම් මේක උදව් වෙන්නේ නැහැ කියන එකත් අපිට පේන්න තියෙනවා. ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයන් 91 දෙනෙකු නිවෙස් බලා අද පෙරවරුවේ පිටව ගියා. කොළඹ, තොටලඟ, ගුණසිංහපුර, ග්‍රෑන්ඩ් පාස් ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකුයි මෙසේ නිරෝධායන කටයුතු අවසන් කළේ. ඔවුන් යුද හමුදාවේ බස් රථ 4කින් කොළඹට රැගෙන ඒමට පියවර ගැනුණා. මම මෙතෙන් ආවේ මේ මාස 15 වෙනිදා මෙතෙන් ආව නිරෝධායනට කියලා. අපි මේ දවස් 14 ඒ කියන්නේ සතුටෙන්
හොඳ කාලයක් හොඳට ගත කරා. අපි ගෙදර හිටියතර අපිට නැති පාසුකම් මෙතන හම්බුණා අපිට. මේ මාස්ටරුන්ව දාලා යන එක අපිට ඒතර දුකක් වගේ. හැබැයි ඒගොල්ලන් කැපවීම වලට අපිට කියන්න වචනයක් නැහැ සර්. හොඳ මේ සැලකිල්ලක් කියුවේ මේක අමතක වෙන්නේ නැහැ කවදාවත්. ඊගාමුදා සෑහෙන පින් සිද්ධ වේවා. බෝස්තර නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් 7 දෙනෙකුද නිරෝධායනය අවසන් කර පිටව ගියා. මේ වන විට එම නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයන් 96 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කොට පිටව ගොස් ඇති අතර තවදුරටත් එහි නිරෝධායනය වන සංඛ්‍යාව 54ක්. හෙද කාර්ය මණ්ඩලද PCR පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපියකිනුයි මෙම ඉල්ලීම කර ඇත්තේ. මේ අතර අවදානම් ප්‍රදේශවල සේවය කරන පොලිස් නිලධාරීන් PCR පරීක්ෂණ වලට යොමු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය මේ වෙනකොට තීරණයක් අරගෙන තියෙනවා යම්කිසි කොවිඩ් වසංගතය ආසාදිත තැනැත්තෙක් සමග ගනුදෙනු කිරීමට සිදු අවස්ථා පිළිබඳ වාර්තා වුණොත් වහාම ඒ පොලිස් නිලධාරියන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා එවැනි පරීක්ෂණ ගණනාවක් මේ වෙන විටත් සිදු කරා. මෙන් බලාපොරොත්තු වෙනවා මහජනතාවගේ ආරක්ෂාව වෙන්න සහෝදර පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවත් උන්ගේ පවුල්වල අයගේ ආරක්ෂාවත් තහවුරු කරන්න. කාසල් වීදිය කාන්තාරෝහලේ పూర్ව ප්‍රසව සායන සඳහා දිනයන් සහ වේලාවන් වෙන් කර ගැනීමට ගර්භණී මව්වරුන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. 076 4යි 86යි 90යි 92 දරන දුරකථන අංකයේ ඇමතීමෙන් මෙසේ දිනයන් සහ වේලාවන් වෙන් කරගත හැකි බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ.ඩී. ප්‍රදීප් විජේසිංහ මහතා පවසන්නේ. මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙන්ම අනිකුත් ගුවන්තොටුපළවල ක්‍රියාත්මක කර ඇති ආරක්ෂක ක්‍රියාමාර්ග තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. කොරෝනා වෛරසය පාලනයට ගනු ලැබූ පියවරක් ලෙස ගුවන් මගී ප්‍රවාහනයට සීමා පැනවුණද ගුවන්තොටුපළ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි. මේ අතර යාපනයේ ප්‍රදේශයේ පාසල් නිරෝධායන මධ්‍යස්ථානවල යොදා ගන්නා බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියට අදහස් දක්වමිනුයි මේ මහතා මේ බව ප්‍රකාශ කළේ. අනිත් මේ නිරෝධායන කියන එකත් පටලගෙන තියෙන සමහර කට්ටිය කොහොමගේ අපේ කඳුරු තමයි අපි නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරලා තිබෙන්නේ. යාපනයේ කිසිසේත් අපිට එහෙම නිරෝධායන මධ්‍යස්ථානයක් කරන්න අපි අවශ්‍යතාවයක් දැනට නැහැ. නවදිල්ලි නුවර සිට විශේෂ ගුවන් යානා මගින් මෙරට රැගෙන ආසිසුන් 644 දෙනෙකුද මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. කොරෝනා ආසාදනීය වූ බවට හඳුනාගෙනු රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු සමීප සමන්තා පැවැත් වූ 522 දෙනෙකුද නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවයි ආරක්ෂකාංශ පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇමරිකාවේ නිව්යෝර්කයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු වන අකුරස්ස මාරඹ පදිංචි ශාන්ත උපුල් ජයකොඩි මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උපුල් ජයකොඩි මහතා කොරෝනා වැළඳී තිබියදී මූණපොති සටහනක් තබමින් කියා සිටියේ ලොව අන් රටවලට වඩා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ මට්ටමක පවතින බවයි. හොස්පිටල් එකේ ඉන්න ගෙනීච්ච වෙලාවේ අන්තිම වලට වගේ කතා කරේ මාත් එක්ක අම්මේ කියලා කතා කරා විචාරයි මට යට කතා කරගන්න බැරි වුණා එච්චර මම තාමත් බලන් ඉන්න සනීප වෙලා ඉල්ල අම්මේ කියන්නේ කොයි ජාමෙදයි කියලා. ජාතික අක්ෂි රෝහලේ හදිසි අනුතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය වන තෙක් එම සේවා ඒ අයුරින්ම ක්‍රියාත්මක බවයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය WLLUC කුමාරතිලක මහත්මිය පවසන්නේ. හැම තත්පරයකම අහිංසක මිනිස් ජීවිතයක් විලිගන්න මාන බලන COVID-19 වසංගතය හමුවේ ජාත්‍යන්තරයේ තත්ත්වය විමසා බලන්නයි දැන් අපි සූදානම් වන්නේ. මේ වෙනකොට COVID-19 වසංගතය නිසාම ලෝකයේ බොහෝ කර්මාන්ත ශාලා වසා දැමීමට කටයුතු කරලා තිබෙනවා. මෙන්න මේ නිසා මේ වෙනකොට ලෝකයේ වායු දූෂණය ඉතාම අවම මට්ටමකට පත් වෙලා තිබෙනවා කියලා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වෙනකොට කොරෝනා කියන මකර කටින් ගොඩ මිනිසුන්ගේ සංඛ්‍යාව ලෝකේ පුරාම ලක්ෂ 10 ඉක්මවා තිබෙනවා. ඒ කියන්නේ කොරෝනාවෙන් බේරිච්ච මිනිසුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා තිබෙනවා. ඒ තොරතුරුත් එක්ක ජාත්‍යන්තරයයි දැන් අපි දකින්න සූදානම් වන්නේ. ගත වූ පැය 24ට කොරියාවෙන් වෛරසය ආසාදනය වූ කිසිදු කොරියානුවෙකු වාර්තා වී නැහැ. එහෙත් එරටට පැමිණි විදේශිකයන් 4 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පවසන පරිදි මාස දෙකකට පසුව අඩුම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ අවස්ථාව මෙයයි. ඊයේ දවසේදී ඊචොන් ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් ඇති වුණා. එම ගින්නෙන් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව තමයි දකුණු කොරියානු මාධ්‍ය නිවේදනය කළේ. කිසිදු ශ්‍රී ලාංකිකයෙකු එම සේවා ස්ථානයේ සේවය කර නොමැති බව තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ වගේම අද දවසේදී දකුණු කොරියානු ජනතාව අතිඋතුම් වෙසක් පුන් පොහෝ දිනය අද දවසේදී උත්කර්ෂවත් ආකාරයෙන් විහාරස්ථානවලදී සමරණාකාරය නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 32,38,154 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 10,10,379ක්. නමක් ගමක් දන්නේ නැහැ. හැබැයි මනසේ වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 2,28,846ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 211ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ගත වූ පැය 24ට චීනයෙන් වාර්තා වූ ආසාදිතයන් 4 දෙනාම විදේශිකයන් බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කරමින් මාස 3කට පසුව ප්‍රොවිඩන්ස් සිටි සංචාරකයන් වෙත විවෘත කිරීමට බලධාරීන් පියවර ගත්තා. එහෙත් දිනකට එහි සංචාර කිරීමට අවසර හිමිවන්නේ 5000කට පමණයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනයට චෝදනා කිරීම හේතුවෙන් එළඹෙන මැතිවරණයේදී තමා පරාජය කිරීමට චීනය කටයුතු කරනු ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකාව තුළ වෛරස් ව්‍යාප්තියට චීනය ඍජුව වගකීම යුතු බවයි ඔහු වැඩිදුරටත් රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත්තේ. මේ අතර කොටස් වෙළඳපොළ අගය ඉහළ ගියද ඇමරිකානු ආර්ථිකය සීඝ්‍රයෙන් කඩා වැටෙන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. 2008 වසරට පසු සිදු වූ දරුණුතම ආර්ථික ආපాతය මේ වන අතර ඇමරිකානු ආර්ථිකය කඩා වැටි ඇත්තේ 4.8%කින්. කොරෝනා වෛරසය හේතුවෙන් මාසයකටත් වඩා වැඩි කාලයක් වූ නිවෙස් තුළ රැඳී සිටීමේ සීමා ලිහිල් වීම ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල හෙට ආරම්භ වෙනවා. මුඛ ආවරණ පළඳමින් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින් තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට තමන්ම වග බලා ගත යුතු තිබෙනවා. කැලිෆෝනියා වෙරළ තීරයේ සංචාරකයන් සඳහා විශේෂ නීතිමාලාවක් පනවන බවයි කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා අද ප්‍රකාශ කළේ. නෝර්ත් කැරොලිනාහි නිවසක සුනකයෙකුට COVID-19 ධනාත්මක බව පරීක්ෂණ වලින් හෙළි වෙලා තිබෙනවා. ඒ අනුව ඇමරිකාවේ කොරෝනා ධනාත්මක වූ පළමු සුනකයා ලෙස විල්ස්ටන් නම් වූ මේ සුනකයා වාර්තා වනවා. දිනකට සිදු කරන ආසාදිත භාවය පරීක්ෂා කිරීම සංඛ්‍යාව 52000 සිට ලක්ෂය දක්වා ඉහළ දැමීමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. කොරෝනා රෝගය සුව වීමෙන් පසුව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රථම වරට කැබිනට් රැස්වීමට සහභාගී වීමට නියමිතයි. ගත වූ පැය 24ට ජර්මනියෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 1478ක්. ඒත් සමගම එරට වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 1,60,000 ඉක්මවා තිබෙනවා. එහෙත් ඉන් රෝගීන් 1,20,000කට අධික පිරිසක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඉතාලියේ වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,00,000 ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24ට මරණ 323ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 28,000කට ආසන්න වී ඇති බවයි බලධාරීන් පවසන්නේ. ඉතාලි රජය මේ මොහොත වන විට සඳහන් කර තිබෙනවා ළමුන්ගේ පාසල් වාරය දින නියමයක් නැතුව තවම කල් දමා තිබෙනවා. නිවෙස් වලට කොටු වෙලා සිටීම නිසා ළමයින්ගේ මානසික ඒකාග්‍රතාවය ඒ වගේම ළමයින්ගේ මානසික මට්ටම ඉහළ නැංවීම සඳහා ඉතාලි බලධාරීන් මේ මොහොත වන විට විශාල වැඩ කොටසක් සිදු කරමින් පවතින ඔවුන්ගේ ජනමාධ්‍ය උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු පිළිබඳව කොන්සල් ජෙනරාල් කාර්යාලය නිරතුරු අවධානයෙන් සිටින බවයි ඔවුන් අප සමග ප්‍රකාශ කරේ. ප්‍රකාශයට පත් කර ඇති හදිසි තත්ත්වය දීර්ඝ කිරීමට විශේෂඥ උපදෙස් විමසා සිටින බව ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ පවසනවා. කෙසේ වුවද හදිසි තත්ත්වය තවත් මාසකින් දීර්ඝ කිරීමට සූදානමක් ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ. ප්‍රංශයෙන් ඊයේ දිනේදී වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 427ක්. ඒත් සමගම එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 24000 ඉක්මවා තිබෙනවා. දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 3000කට වඩා අවම වන තෙක් පනවා ඇති නීති ලිහිල් නොකරන බව එරට රජය ප්‍රකාශ කළා. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 33000 ඉක්මවා තිබෙදී මරණ සංඛ්‍යාව 1000 ඉක්ම වූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එහෙත් එළඹෙන 3 වනදා සිට වසා දැමීමේ නීති ලිහිල් කිරීමේ සූදානමක් පවතින බවට එරට රජයේ ආරංචි මාර්ග පවසනවා. ඒ හේතුවෙන් ප්‍රධාන නගර තුල සිර වී සිටින වෙනත් ප්‍රාන්ත වැසියන්ට ගම්බිම් බලා යාමට අවස්ථාව උදා වනු ඇති. මාලදිවයිනේ ප්‍රථම කොරෝනා රෝගී මරණය ඊයේ දිනේදී වාර්තා වුණා. මියගොස් ඇත්තේ 83 හැවිරිදි කාන්තාවක් බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
එරටින් වාර්තා වන වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 278ක්. කොරෝනා වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් අතදා බැලීම ආරම්භ කිරීමත් සමග ඇමරිකානු සහ ආසියානු කොටස් වෙළඳපොළ ඉහළ ගොස් තිබෙනවා. ජපානයේ නිකී 225 දර්ශකය 102.3කින් සහ ඕස්ට්‍රේලියා ASX 200 දර්ශකය 101.2කින් ඉහළ ගොස් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ඇමරිකාවේ කොටස් වෙළඳපොළද නැවත වරක් ශක්තිමත් වී තිබෙනවා. ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය 102.2කින්ද S&P 500 දර්ශකය 102.7කින් සහ නැස්ඩැක් දර්ශකය 103.6කින්ද ඉහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා ඒ අයට තියෙන බොහොම පටු අරමුණු. හැබැයි හොඳට මතක තියාගන්න මේ පටු අරමුණු වෙනුවෙන් වැඩ කරන වෙලාවක් නෙමෙයි. මේ අපි හැමෝම රටක් විදිහට ලෝකයක් විදිහට උත්තරීතර අරමුණක් වෙනුවෙන් වැඩ කළ යුතු වෙලාවක්. ඒ ගැන ඔළුවේ තියාගෙන අපි වැඩ කරමු. කොරෝනා ව්‍යසනයේ හමුවේ විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැකිනීමේ වැඩපිළිවෙල යටතේ තවත් සිසුන් 125 දෙනෙකු අද දෙවයිනට රැකිනෙනු ලැබුවා. ඉන්දියාවේ කොල්කතා සිට මෙම සිසුන් 125 දෙනා රැගෙනු ලැබුවේ UL 1188 දරන ගුවන් යානයෙන්. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වූ මෙම පිරිස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිරෝධායන මධ්‍යස්ථාන කරා පිටත් කර හැරුණා. මීට පෙරද ඉන්දියාව පාකිස්තානයේ නේපාලයේ සිට මේ අයුරින් සිසුන් රැගෙන ඒම සිදු වුණා. නව ලයිෆ් බොයි ඔලිව් ඩෙන්ගු මාරයාට පරිසරය සකසා දීම තුලිනුයි. එම අවදානම මේ මොහොතේ පවතින්නේ කෙසේද යන්න පිළිබඳ මේ සොයා බැලීම ධනුෂ්ක බණ්ඩාරගෙන්. කොවිඩ් මාරයට මිනිස් ජීවිතයක වටිනාකම ඉලක්කමකට පමණක් සීමා වෙනකොට ඒ අවදානමෙන් මිදෙන්න හැමෝම තමන්ගේ දුව පුතා දරු පවුලත් එක්ක බොහොම පරිස්සමට ගෙදරට වෙලා ඉන්න මොහොතක්. හැබැයි මේ පරිස්සම ඇතුලේ අපිට තියෙන අවදානමක්. ඩෙන්ගු මාරයා බලාගෙන ඉන්නවා අපේ ජීවිත පිළිගන්න. නිකමටවත් හිතලා බැලුවද අපි කාලා විසි කරන යෝගට් කෝප්පේ වතුර ටික බීලා විසි කරන වතුර බෝතලේ ඔබේත් මගේත් හෙට දවසේ ඉරණම තීරණය කරන බව. කොවිඩ් වගේම ඩෙන්ගු පරද්දන්නත් අපිට පුළුවන් එකට එකතු වෙලා අත්වැල් බැඳගත්තොත්. දවස් 4ම වතුනේ දවස් 4ම ගියේ. අද ඒ කියන්නේ වැක්කෝ ඉස්සරහින් වයින් නැතුව මේ ක්ලබ් එකේ වතුර නැත්තේ. අපි දන්නවා මේ වෙන විට මහජන සෞඛ්‍ය පරීක්ෂක වෛද්‍යවරුන් ඇතුළු මේ පිරිස මේ වෙන විට බොහෝ ලෙස මේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යෙදিলা ඉන්නවා. ඒ නිසා ඩෙන්ගු වලට යොදන්න පුළුවන් කාලය සීමිතයි. මදුරුවා බෝවීම, මදුරුවා පැතිරීම, ඒ සියලු දේවල් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට ජනතාවගේ වගකීම මේ වෙලාවේ තියෙනවා. පසුගිය වසරේ වාර්තා වූ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 1,50,49ක්, මරණ 157ක් වාර්තා වුණා. මෙම වසරේ ජනවාරි මාසයේ රෝගීන් සංඛ්‍යාව 11,595ක් ලෙසයි වාර්තා වී ඇත්තේ. මෙම වසරේ පෙබරවාරි මාසයේ හඳුනාගත් ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 5,316ක්, මාර්තු මාසයේ රෝගීන් 1,537ක් හා මෙම මාසයේ රෝගීන් 294 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙම වසරේ මෙතෙක් වාර්තා වී ඇති මුළු ඩෙන්ගු රෝගීන්ගේ සංඛ්‍යාව 18,742ක්. කොරෝනා රෝගයෙන් දැන්ට 7 දෙනෙක් පවන මිය ගිහින් තියෙනවා. නමුත් ඩෙන්ගු රෝගයෙන් සෑම වර්ෂයෙන් මීට වඩා වැඩි ප්‍රමාණයක් මිය යනවා. වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච විවේකයත් අපිට පළදායියට යොදවගෙන ඩෙන්ගු මර්ධනය කිරීමේ වගකීම අපි ජනතාව අපි සියලු දෙනාම අපේ කරපිට ගත්තොත් අපිට පුළුවනි මේ වර්ෂයේදී ඩෙන්ගු මර්ධනය අපි කොරෝනා මර්ධනය සිදු කරන ආකාරයෙන්ම
ඉතාම සාර්ථකව සිදු කරන්නේ. ඩෙන්ගු රෝගේ වැළඳුනාම කොච්චර රිදෙනවද කියලා දන්නේ ඒ හැදිච්ච කට්ටිය විතරයි. කටු ගහලා ලේ ගන්න රිදෙන ගොඩක්. අපේ අම්මා නංගි ළඟ හිටිය. මග ළඟ හිටිය අක්කා. මායි අක්කා හිටපු විදිය බැලුවොත් මට හරිම දුකයි. සමාජයට දෙන තියෙන පණිවිඩය තමයි ගෙවල් පිරිසිදු කරගෙන ඉන්න. එක මధుරයකින් මේ රටකට මෙහෙම ලෙඩක් වෙනවා නම් අනිත් අය ගැන කවර කතාවද? හෙට මැයි මාසයේ පළමු වෙනිදා ලෝක කම්කරු දිනය. අහිමි වෙන කම්කරු දිනේදී හිමි කරගන්න පුළුවන් දේ ගැනයි මේ. හෙට මැයි පළමු වෙනිදා ලෝකයේම කම්කරුවාගේ දිනය ලෙස හඳුන්වන දවස. 1886 මැයි පළමු වෙනිදා ඇමරිකාවේ චිකාගෝ නුවරදී පැය 8ක වැඩමුළුවක් ඉල්ලා ආරම්භ වැඩවර්ජනය මිනිස් ජීවිත බිලි ගනිමින් අවසන් වුණේ ලෙයින් නැහැවුණු රෙදිකඩ රතු දජයක් ලෙස ලොව ප්‍රකට වී සෑම වසරකම මැයි පළමු වෙනිදා කම්කරුවාගේ දිනය ලෙස සනිටුහන් කරමින් 1938 ලංකා සම සමාජ පක්ෂය අරඹා රතු දජය සියතටගත් කම්කරු නායකයන් ලංකාවටත් මැයි දිනය හුරු කළා. එදා මෙදා තුර සැමරුමක් ලෙස සෑම වසරකම මැයි දින සමරලා තියෙනවා. 1987-89 භීෂණ සමයේදී එවකට රට පාලනය කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මැයි දිනය වෙනස් කිරීමට පියවර ගත්තා විතරක් නෙවෙයි මැයි දිනය පැවැත් වූ කම්කරුවන්ට වෙඩි තබා දෙදෙනෙකුගේ ජීවිත අහිමි කළ හැටි සමහරක් අමතක කරන්න හැදුවත් ඉතිහාසයේ අදටත් ලියවී තිබෙනවා. කම්කරුවාට හිමි වෙලා තියෙන මැයි දිනය විලාසිතාවක් වෙලා ධනපති පක්ෂ අතටත් ගිහිල්ලා සැනකෙළියක් වෙලා තියෙන හැටි කනගාටුවෙන් වුණත් කියන්න වෙලා තියෙනවා. කම්කරුවාගේ දිනය බිග් මැච් එකක් කරගන්න සමහරක් නිසා මැයි දිනේ වටිනාකමත් අද හැල්ලුවට ලක් වෙලා. කම්කරුවාගේ දිනය එනකම් ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ ඒ කම්කරු ජවය පාර දිගේ ප්‍රදර්ශනය කරලා කම්කරු ශක්තිය ආණ්ඩුවලටත් හාම්පුතුන්ටත් පෙන්වන්න. හැබැයි ඒ ජවය පෙන්වන්න අපේ රටේ කම්කරුවන්ටත් වැඩ කරන ජනතාවටත් ගිය අවුරුද්දෙත් බැරි වුණා. ගිය අවුරුද්දේ සහරාන් ප්‍රමුඛ ඝාතකයන් කම්කරු දිනය උදුරගත්තා. හෙට කම්කරු දිනය. හැබැයි හෙටත් වැඩ කරන ජනතාවගේ ජවය පෙන්වන්නත් සමහරක්ට කම්කරුවන් සැනකෙළියක් කරගන්නවත් බැරි වෙනවා. මොකද කොරෝනාව කම්කරු දිනයට මුළු මනින්ම හරස් වෙලා පාරට බහිනවා තියා ගෙදරින් මිදුලට බහින්නවත් මිනිස්සු බය වෙලා ඉන්නේ. ඒ කොරෝනාව ප්‍රභාකරන්ටත් සහරාන්ටත් වැඩිය භයානක නිසා. ත්‍රස්තවාදයේ පරද්දපු අපිට කොරෝනාව පරද්දන්න කොහෙත්ම බැරි කමක් නැහැ. කොරෝනාව පරද්දනවා වගේම තමයි ජීවිත අලුතින් පටන් ගන්නත් අපි හැමෝටම පුළුවන් වෙයි. හැබැයි අපි වෙනදට වැඩිය හෙට කම්කරු දිනය සැබෑ ශ්‍රමයෙන් සමරාවි. මොකද කොරෝනාව මේ රට පුරාම සම සමාජයක් හදලා ඉවරයි. හැමෝම ගෙවල් වල දුප්පතත් කම්කරුවත් හාම්පුතත් බලදරේනුත් පාලකිනුත් කියලා නැහැ. හැමෝම ගෙවල් වල රටේම ශ්‍රම බලකාය ලොක්ඩවුන් වෙලා හිටියත් ගෙවල් වලට වෙලා රටේ ඉදිරි අනාගතයට ශ්‍රමය සපයනවා. බීජයක් පොළවට යට වෙනවා. පැලයක් පැලවෙනවා. තව ටික දවසකින් ඵලදා වෙනවා. රටම ශ්‍රම බලකායක් වෙලා රටටම බයක් නැතිව කන්න තියෙන තත්වයකට එන්න පුළුවන්. කොරෝනාව අපෙන් දේවල් උදුර ගන්නවා වගේම අපි කොරෝනාව නිසා අලුත් දේවල් හදාගෙන යනවා. ශ්‍රමය බලය වෙලා නව නිපැයුම් බිහි වෙනවා. ශ්‍රමයේ වටිනාකම ඉහළ යන අලුත් අනාගතයක් බිහි වෙනවා. සැබෑ ශ්‍රමිකයා, සැබෑ නිමැයුම්කරුවා නිර්මාණය වෙනවා. ඉතින් රටේ අනාගතය සැබෑ ලෙසම ගොඩනැගෙනවා. දවැන්ත අඳුරක රෙදි රේඛාව මතු කරගන්න අපිට පුළුවන් වෙයි. හෙට කම්කරු දිනේ පාරට නොබැස්සට, පෙළපාලි නොගියට, දියව් කියලා කෑ නොගැහුවට, අඩියක් ගහලා ගැයුම් මැයුම් නොකරුවට ඊටත් වඩා එහා ගිය දවැන්ත වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒ තමයි තමන්ගේම නිවසේ ඉඳලා ගෙදර ශ්‍රම බලකායත් එක්ක තමන්ගේ ශ්‍රමය තමන්ටත් රටටත් ප්‍රයෝජනයක් වෙන විදිහට ඉෂ්ට කරන එක. සාමාන්‍ය
දිවි වර්ධනයට සහ සුවපත් දිවියකට මැන්ග්‍රෝ HMO ඔබේ දරුවාගේ දිවි මඟ පෝෂණය කරයි. අන්න එතකොට V.I. ලෙනින්, මාව් සේතුන්, පිදෙල් කැස්ට්‍රෝ, චේගුවේරා විතරක් නෙවෙයි අපේ රටේ දොස්තර S.A. වික්‍රමසිංහලා, ආචාර්ය N.M. පෙරේරා, කොල්වින් ආර්.ද සිල්වා, පිලිප් ගුණවර්ධනලා විතරක් නෙවෙයි රෝහණ විජේවීර පවා ගොඩනගන්න හදපු සැබෑ ශ්‍රමිකයන්ගේ සමාන සමාජයක්, සම සමාජයක් ශ්‍රී ලංකාවේ බිහි වෙනවා සිකුරුයි. ඒ නිසා අපි හෙට අපේ දවස, කම්කරුවගේ දවස, ශ්‍රමිකයාගේ දවස, රට ගොඩනගන්නන්ගේ දවස බවට පත් කරගෙන කොරෝනාවත් පරදා රටත් අනාගතයත් ගොඩනගෙන දැවැන්ත මෙහෙයුම තවත් ශක්තිමත් කරමු. දැන් විදෙස් පුවත්. බොලිවුඩේ ජනප්‍රිය රංගන ශිල්පී ඉර්ෆාන් ખાન මියගොස් දිනක් ගත වන විට ඉන්දියාවේ සුපතල ප්‍රවීණ රංගන ශිල්පී රිෂි කපූර්ද තම ජීවන රංග මඩලට සමු දුන්නා. කපූර් පවුලේ එක් පුරුකක් වන රිෂි කපූර් රංගනයට සම්බන්ධ වූයේ 1970 වසරේ ඔහුගේ පියා වන ප්‍රවීණ රංගධර රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ මේරා නාම් ජෝකර් චිත්‍රපටයෙන්. रंग भरे बादल से तेरे नैनों के काजल से शायद तो नहीं. ඔහුගේ රංගන දායකත්වයෙන් හැඩ වූ සර්ගන්, නාගීනා, චාන්දිනී, දීවානා වැනි බොක්ස් ඔෆිස් වාර්තා ලැබූ ඉන්දිය සිනමාපට ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. තම රංගන දිවිය තුළදී සම්මාන රැසකට පාත්‍ර වූ ඔහු දායකත්වයේ ලබා දුන් චිත්‍රපට සංඛ්‍යාව 100කට ආසන්න වෙනවා. අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන රන්බීර් කපූර්ගේ පියා වන රිෂි කපූර් පිළිකා රෝගයේ හේතුවෙන් මිය යන විට 67 වන වියෙහි පසු වුණා. 2 सेकंड में पार्टी बदल लूंगी अगर मैं कह दूं कि मैं तुम्हारी फैमिली से बात करवाता हूं. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. නැවතත් හමු වෙමු රාත්‍රී 9:30ට.